මාතෘකාව ලියන්න සංකීර්ණ පත ඇඳීම. සංකීර්ණ පත ඇඳීම. සංකීර්ණ පත මාතෘකාව. සංකීර්ණ පත. සංකීර්ණ පත කියලා මාතෘකාව ලියලා ඒ යටතේ ලියන්න සංකීර්ණ තලය තුල සංකීර්ණ තලය තුල සංකීර්ණ තලය තුල විචල්්‍ය සංකීර්ණ තලය තුල විචල්්‍ය සංකීර්ණ ලක්ෂයක ගමන් මාර්ගය සංකීර්ණ තලය තුල විචල්්‍ය සංකීර්ණ ලක්ෂයක ගමන් මාර්ගය විචල්්‍ය සංකීර්ණ ලක්ෂයක ගමන් මාර්ගය සංකීර්ණ තලයක් ලෙස සංකීර්ණ පතයක් ලෙස හඳුන්වයි. සංකීර්ණ පතයක් ලෙස හඳුන්වයි. මෙන්න මේ වගේ PZ සමාන x ධන iy. හරි xy තාත්වික වෙන මේ වගේ විචල්්‍ය සංකීර්ණ ලක්ෂයක් සංකීර්ණ තලය තුල ගමන් කරනවා නම් හරි සංකීර්ණ තලය තුල ගමන් කරනවා නම් අපි යන්නේ ඒ ගමන් කරන පතයට කියනවා සංකීර්ණ පතයක් කියලා. මේ රූප සටහන ඇඳ ගන්න. මේ රූප සටහන ඇඳ ගන්න. රූප සටහන ඇඳලා ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න මෙහෙම Z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාව Z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාව සම්බන්ධ කර Z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාව සම්බන්ධ කර ඉදිරිපත් කරන සමීකරණය සංකීර්ණ පතේ සමීකරණය වේ. සංකීර්ණ පතේ සමීකරණය වේ. සංකීර්ණ පතේ සමීකරණය වේ. Z සමානයි x ධන iy ලෙසගෙන Z සමානයි x ධන iy ලෙසගෙන x සහ y තාත්වික සංඛ්‍යා සම්බන්ධ කර ගොඩනගන සමීකරණය Z සමාන x ධන iy ලෙසගෙන x සහ y තාත්වික සංඛ්‍යා සම්බන්ධ කර ගොඩනගන සමීකරණය පතේ කාටීසියානු සමීකරණය වේ. පතේ කාටීසියානු සමීකරණය වේ. පතේ කාටීසියානු සමීකරණය වේ. මේ බලන්න පුතේ මෙන්න මෙහෙමයි. දැන් සංකීර්ණ තලය තුල මෙහෙම විචල්්‍ය Z සංකීර්ණ ලක්ෂයක් ගමන් කරනවා නම් මෙහෙම ඒකනේ පතේ කියන්නේ. ඒතර පතේ සමීකරණය ගන්නකොට සාධාරණ Z කියන සංකීර්ණ සංඛ්‍යාවක් සම්බන්ධ කරලා පතේ ගුණ තෘප්ත කරන පරිදි සමීකරණය ලියන්න ඕන. කියන්නේ පතේ ගුණ ඉදිරිපත් වෙන පරිදි සමීකරණය ලියනවා Z සම්බන්ධ කරලා. ඒක තමයි සංකීර්ණ පතේ සමීකරණය. ඒතර අපට ඕන නම් පුළුවන් මේ Z විචල්්‍ය සංකීර්ණ ලක්ෂය සංඛ්‍යාව x ධන iy කියලා ගන්න. xy කියන්නේ විචල්්‍ය තාත්වික සංඛ්‍යාව. ඒතර x සහ y සම්බන්ධ කරලා සමීකරණයක් ගොඩ නැගුවොත් අපි කියන්නේ ඒකේ පතේ කාටීසියානු සමීකරණය කියලා. හරි. තරුවක් දාලා ලියන්න මෙහෙම විවිධ සංකීර්ණ පත පහත පරිදි හඳුනා ගනිමු.
විවිධ සංකීර්ණ පත පහත පරිදි හඳුනා ගනිමු. මාතෘකාවට යන්න සංකීර්ණ පත එක ආකාරය. සංකීර්ණ පත එක ආකාරය. එතන මම සංකීර්ණ පත ආකාර කීපයක් ඕගලන්ට වෙන වෙනම කියලා දෙනවා. සංකීර්ණ පත එක ආකාරය. හරි? ඒකට උදාහරණ බලමු. පළවෙනි උදාහරණය ලියන්න මේකට සංකීර්ණ පත එක ආකාරය කියලා. ඔන්න මම පළවෙනි උදාහරණය දෙනවා. 2 really set ඍණ 3 image set සමානයි 5. සංකීර්ණ පතය අඳින්න පළවෙනි උදාහරණේ 2 really set ඍණ 3 image set සමානයි 5. සංකීර්ණ පතය අඳින්න මෙහි ඉසෙඩ් විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි ඉසෙඩ් විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි ඉසෙඩ් විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. එනයින් ඉසෙඩ් මාපාංකේ අවමගය ලබා ගන්න. එනයින් ඉසෙඩ් මාපාංකේ අවමගය ලබා ගන්න. හොඳට බලා ගන්න. දැන් මේ පළවෙනි පත වර්ගය තමයි මම මේ දෙන්නේ. 2 රියල් ඉසෙඩ් ඍණ 3 ඉමේජ් සමානයි 5යි කියලා තියෙනවා නම් අපිට ওই පතය අඳින්න මෙහෙම දෙයක් කරත හැකි. පැත්තකින් ලියනෝ ඉසෙඩ් සමානයි x ධන iy කියලා. හරිනේ? xy තාත්විකයි. xy තාත්විකයි. එතකොට අපිට පුළුවන් මේකේ 2 රියල් ඉසෙඩ් කියන්නේ x නේ. ඍණ 3 ඉමේජ් ඉසෙඩ් කියන්නේ y සමානයි 5යි. දැන් 2 රියල් ඉසෙඩ් කියන්නේ x, ඉමේජ් ඉසෙඩ් කියන්නේ y. හරි? එතකොට සංකීර්ණ තලය තුල දැන් කාටීසියානු සමීකරණය තමයි මෙතන ආවේ. ඔයගොල්ලෝ හිතන්න මේ 2x ඍණ 3y සමානයි 5 කියන්නේ කාටීසියානු සමීකරණය. දැන් ඒකෙන් පතය අඳිත හැකියි. එතකොට මේකේ අපිට පුළුවන් y සමානයි බිඳුවේදී x කීයද කියලා හිතන්න. x 5 බෙදීම 2යි. මෙතන හරහා යනවා. x සමානයි බිඳුවේදී x ට බිඳුව දැම්මා. y කියන්නේ ඍණ 5 බෙදීම 3යි. ඍණ 5 බෙදීම 3යි. හරි? එතකොට මෙන්න මේ වගේ තමයි පතේ යන්නේ. හරි? එතකොට මේ පතය ඇඳහම ඕගොල්ලෝ මේ පතය මත p z සමානයි x ධන iy කියලා විචල්්‍ය සංකීර්ණ ලක්ෂ්‍ය දක්වන්න ඕන මේ විදියට. හරිද? මේ සංකීර්ණ මූලය. මේක තාත්වික අක්ෂය. මේ දින්නේ අතාත්වික අක්ෂය විභාගෙදී එම නම් කරන්න. සංකීර්ණ මූලය ඒ ටික දක්වන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ සංකීර්ණ පතය ඇඳෙන්නේ. මේකේ තව කොටසක් අහලා තිනවා. ඒ කොටස අපි බලමු. ඉස්සෙල්ලා ඔය පතය ඇඳ ගන්න. එතකොට මේ සංකීර්ණ පතය අඳින පළවෙනි ආකාරය තමයි ඔය. මේ පත අඳිනකොට කාටීසියානු සමීකරණය තමයි ගන්න ඕන. ඒක z සමානයි x ධන iy xy තාත්විකයි කියලා දාලා ගත හැකියි. x සමානයි බිඳුවේදී y කීයද y සමානයි බිඳුවේ x කීයද කියලා බලලා ඒක ලකුණු කරලා පතේ අඳිනවා. මේ විදියට.
තර සංකීර්ණ පතය අපිට මේ විදිහට අඳින්න පුළුවන්. හරිනේ. දැන් ඕගොල්ලන්ගේ මේකේ තව කොටසක් අහලා තිනවා. ඒ කොටසට උත්තර සපයන්නේ මේ වගේ. හරි. දැන් මේ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ මූලය හා එම ලක්ෂ්‍ය ආකරණ රේඛාවේ දිග. ඒ කියන්නේ මේ ඉසෙට් කියලා විචල්්‍ය සංකීර්ණ ලක්ෂ්‍ය P වලින් හැඳින්වුවොත් හරිද? P වලින් මේ සංකීර්ණ ලක්ෂ්‍ය මේක දිගේ ගමන් කරනවා. ඔයගොල්ලෝ හිතන්න Z වෙනස් වෙනකොට මේක දිගේ ගමන් කරනවා. එතකොට මේ P හා මූලය ආකරණ රේඛාවේ දිග තමයි Z වල මාපාංකය. මාපාංකය අපි ආගම් සටහනේදී අර්ථ දැක්වුවා මේ විදිහට. එතකොට බලන්න හිතන්න ඔයගොල්ලෝ මෙතනින් ඇණයක් ගහලා රබර් පටියක් අරන් මෙතනින් තියනවා. ඇදලා එතන මේ රබර් පටියේ දිග තමයි මොකද්ද මාපාංකي සෙට් කියන්නේ. මම මේ රබර් පටිය මේ හරියෙන් තිබ්බොත් දිග වැඩි වෙනවා. ඒ කියන්නේ මාපාංකي සෙට් වැඩි වෙනවා. මම මේ රබර් පටිය මෙහෙට ගේන්න මෙතනින් ඇණයක් ගහලා ඒක රබර් පටිය ගැට ගහලා මෙහෙම තියන්නේ. හරි. මම ඒක මෙහෙට ගේන්න මේ දිග මොකද වෙන්නේ? අඩු වෙනවා. මට කියන්න මාපාංකي සෙට් වල අඩුම දිග ලැබෙන්නේ කොතෙන්දද? හරියට මෙතනින් මෙතෙන්ට ලම්බකයක් ඇඳහම. මම මේ ලම්බක තැන මෙතන Q කියලා ගන්නම්කෝ. එතකොට මෙතනින් ඇණයක් ගහලා රබර් පටියක් ගැට ගහලා මෙහෙම තිබ්බහම මේ රබර් පටියේ දිග තමයි මාපාංකي සෙට්. මේ ලක්ෂ්‍යය මෙතෙන්ට આવොත් මාපාංකي සෙට් අඩු වෙනවා. මෙතෙන්ට આવොත් තව ටිකක් අඩු වෙනවා. මෙතෙන්ට આવොත් අඩු වෙලා මෙන්න මේ ලම්බක දුර තමයි අඩුම. එතකොට ඔයගොල්ලෝ මේකේදී ලියන්න ඕන මෙන්න මේ විදියට. ඉතිරි ටිකේදී මාපාංක ඉසෙට් කියන්නේ මොකද්ද? OP. මේ මාපාංක ඉසෙට් කියන්නේ මොකද්ද? OP. එතකොට මාපාංක ඉසෙට් අවම කියන්නේ මාපාංක ඉසෙට් අවම කියන්නේ මොකද්ද? OQ. ඔයගොල්ලෝගේ රූපේ ඒ විදිහට දාන්න. OQ. දැන් පුතේ OQ හොයන්න ඕන මේ OQ වගේ. කොහොමද එයාගේ හොයන්නේ? කණ්ඩාංක ජ්‍යාමිතියෙන් හොයන්න පුළුවන්. මූල ලක්ෂ්‍ය ඉඳලා සරල රේඛාවට තියෙන ලම්බක දුර. මේ සරල රේඛාවේ කාටීසිය සමීකරණය මෙහෙමනේ. 2x ඍණ 3y ඍණ 5 සමානයි බිඳුවනේ. මූලයේ ඉඳලා ඒකට ලම්බක දුර හොයලා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ තියරි එක පාවිච්චි නොකර ජ්‍යාමිතික ක්‍රමයකින් ගන්න පුළුවන් නම් තමයි හොඳ. හරිද? ජ්‍යාමිතික ක්‍රමයකින් ගන්නකොට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කෝණය ඇල්ෆා කියලා ගන්න. මේ කෝණය ඇල්ෆා. නැත්තම් කවුරු හරි මේ කෝණය ඇල්ෆා කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඇල්ෆා කියලා අරගෙන ඕගොල්ලන්ට ලියත හැකි tan ඇල්ෆා. tan ඇල්ෆා ලියත හැකි. tan ඇල්ෆා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම් බද්ධ පාදයේ. විශාලත්වනේ ගන්නේ සුළු කෝණයනේ අපි ගත්තේ. සම්මුඛ පාදයේ විශාලත්වය 5 බෙදීම 3යි බද්ධ පාදයේ 5 බෙදීම 2යි. 5 බෙදීම 3 බෙදනවා 5 බෙදීම 2. එතකොට tan ඇල්ෆා කීයද එන්නේ? එතකොට බලන්න බෙදීම වැඩි කිරීම කළා මේක උඩට යනවා 2 ඉලක්කම 10යි. එතකොට මෙතෙන්ට එන්නේ 2 බෙදීම 5. ඒ කියන්නේ 5 බෙදීම 3 වැඩි කිරීම 2 බෙදීම 5. 5ට 5 කැපෙනවා 2 බෙදීම 3යි. එතකොට tan ඇල්ෆා 2 බෙදීම 3යි කියන්නේ ත්‍රිකෝණයක් ඇඳලා දැම්මාම ඇල්ෆා සුළු කෝණයන්නේ 2 3 9යි 4යි 13 වර්ගමූලෙ මේක. එහෙනම් ඕගොල්ලන්ට ඉසෙට් මාපාංකයේ අවමාගය හොයන්න පුළුවන් ඔතනින්. ඉසෙට් මාපාංකයේ අවමාගය කියන්නේ මොකද්ද? OQ. OQ කියන්නේ මොකද්ද? මේක මේ පැත්තට විභේදනය කරන්න. දැන් මේ කෝණය අනුවරිණ ඇල්ෆානේ. එහෙනම් 5 බෙදීම 2යි cos අනුවරිණ ඇල්ෆා. ඒ කියන්නේ 5 බෙදීම 2යි sin ඇල්ෆා. නේ? එහෙනම් ඕගොල්ලන්ට එහෙනම්
පහ බෙදීම 2යි sin alpha කියලා OQ ලියන්න. ඒතර අතන ත්‍රිකෝණයෙන් sin alpha ට 2 බෙදීම මුල 13යි කියලා දාලා සුළු කරන්න. හරි? ඒ ටික ඔයගොල්ලෝ කරන්නකෝ. එතකොට මාපාංගී සෙට් අවම සමානයි OQ නේ. OQ කියන්නේ පහ බෙදීම 2යි sin alpha. පහ බෙදීම 2යි sin alpha කියන්නේ 2 බෙදීම මූල 13යි. පහ බෙදීම මූල 13යි තමයි මාපාංගී සෙට් අවමගේ වෙන්නේ. මාපාංගී සෙට් අවමගේ වෙන්නේ පහ බෙදීම මූල 13යි. දැන් මම මේක මකනවා. අපි ඊගාට දෙවෙනි උදාහරණය බලමු. පහයි රියලි සෙට් ධන 3යි ඉමේජ් සෙට් සමානයි 4. සංකීර්ණ පතය අඳින්න. පහයි රියලි සෙට් ධන 3යි ඉමේජ් සෙට් සමානයි 4 සංකීර්ණ පතය අඳින්න. මෙහි Z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි Z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. එනයින් Z ඍණ දෙක ධන I වල මාපාංකේ. Z ඍණ දෙක ධන I වල මාපාංකේ අවමගය අපෝහණය කරන්න. Z ඍණ දෙක ධන I වල මාපාංකේ අවමගය අපෝහණය කරන්න. අවමගය අපෝහණය කරන්න. දැන් ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම මේකේ සංකීර්ණ පතේ කාටිසිය සමීකරණය ගොඩනගන්න පුළුවන්. පැත්තකින් Z සමාන x ධන iy කියලා අරගෙන ඒක ගොඩනගන්න. හරි, ඒක ගොඩනගන්න. පැත්තකින් ලිව්වා Z සමානයි x ධන iy xy තාත්විකයි. එතකොට පහයි රියලි සෙට් කියන්නේ x ධන 3යි ඉමේජ් සෙට් කියන්නේ y සමානයි 4යි. පහයි x ධන 3යි y ඍණ 4 සමානයි 0යි. මේ තියෙන්නේ පතේ කාටිසියානු සමීකරණය. කාටිසියානු සමීකරණය තමයි මේ තියෙන්නේ. හරිනේ?
ඊගාවට ඕගොල්ලෝ මේකේ බලන්න ඕන ඕගොල්ලෝ මෙහෙම පතේ අඳින්න අපිට මෙහෙම කල්පනා කරත හැකි. මේ IY අතාත්වික අක්ෂය, මේ තියෙන්නේ X තාත්වික අක්ෂය. මෙතනින් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය කියලා ලියන්න. හරි? මේ සංකීර්ණ මූලය. දැන් බලන්න x සමානයි බිඳුවේදී y 4 බෙදීම 3යි. 4 බෙදීම 3යි. y සමානයි බිඳුවේදී x 4 බෙදීම 5යි. එතකොට මෙන්න මේ ලක්ෂ දෙක යා කරමින් යන මේ රේඛාව තමයි z වල පතය. ඔයගොල්ලෝ මේක මත p z සමානයි x ධන y සංකීර්ණ ලක්ෂය මෙහෙම ලකුණු කරන්න. හරි? මේක මත කොහේ හරි තැනකින් පැහැදිලිව තැනකින් ඔය විදිහට ලකුණු කරන්න. මෙහෙම. එතකොට මේ විදිහට ඉසෙත් දැම්මේ නැතොත් ලකුණු ප්‍රමාණයක් අඩු වේවි. හරි? ඒතර විචල්්‍ය සංකීර්ණ ලක්ෂය කියන එක පෙන්වන්න එතන දාන්න කොහෙන් හරි තැනකින් මේ රේඛාව මත. මේ ASCII දාන්න එපා. මෙහෙන් දැම්මම නම් හරි. නැත්නම් මේ පැත්තේ. ඉඳ තියෙන හැටියට. දැන් ඕගොල්ලන්ගෙන් අහනවා ඊගාව පියවර. දැන් මේ පතේ ඕගොල්ලන්ට අඳින්න පුළුවන්. ඊගාව පියවර අහනවා මොකද්ද? ඉසෙත් ඍණ 2 ධනයි වල මාපාංකේ. මේ බලන්න ඉසෙත් ඍණ 2 ධනයි වල මාපාංකයේ අවමාගය. එතකොට ඕගොල්ලෝ බලන්න මේක බිඳුව වෙන්නේ මොන සංකීර්ණ සංඛ්‍යාවද කියලා. මේක බිඳුව කරොත් ඉසෙත් සමානයි 2 ධනයි. අන්න ඒක අපි මේකේ ලකුණු කරන්න ඕන. ඉසෙත් සමානයි 2 ධනයි. 2 ධනයි කියන්නේ මෙන්න මේ හරිය තියෙන්නේ. මේ වගේ. මෙතන 2 මෙතන 1. අන්න එතන අපි මෙහෙම ලකුණු කරනවා මෙතන සංකීර්ණ ලක්ෂය. අපි මේක කැපිටල් A ලක්ෂය කියලා ගමු. එතන මේ සංකීර්ණ සංඛ්‍යාව ඉසෙට් සමානයි 2 ධන i සංකීර්ණ සංඛ්‍යාව. මේ තින්නේ ඉසෙට් ඕනේ 2 ධන i සංකීර්ණ සංඛ්‍යාව තමයි මේ තින්නේ. 2 ධන i. අපි ඕක ලකුණු කරනවා. හරි? ලකුණු කරලා වෙලා ඕගොල්ලෝ බලන්න මේ දිග කියන්නේ මොකද්ද? මේ දිග කියන්නේ මොකද්ද? ඉසෙට් සංකීර්ණ ලක්ෂය දිනනවා මෙතන ඒ තියෙනවා. මට කියන්නේ මේ දිගෙන් නිරූපණය වෙන්නේ. ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරේ මාපාංකේ නේද? මම කියලා දුන්නානේ අන්තරේදී. ඒ කියන්නේ මේකෙන් මේක අඩු කරලා එන එකේ මාපාංකය කියන්නේ මේ දිග. එහෙනම් මෙන්න මේ දිග සමානයි ඉසෙට් ඍණ 2 ධනයි වල මාපාංකෙට. මේ දිග. එහෙනම් ඒ දිගේ යවමාගේ තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ මේ දිගේ යවමාගේ. එතකොට මෙතනින් දැන් මේ මෙතන තමයි ඇණයක් ගහන්න ඕන. මම කෙටි ක්‍රමයක් ඕගොල්ලන්ට කියන්නේ. දැන් ඉසෙට් ඍණ 2 ධනයි නම් මේක බිඳුව කරාම ඉසෙට් සමානයි 2 ධනයි කියන එක ලකුණු කරන්න ඕන. ඉසෙට් තියෙන්නේ මෙහි. මේකෙන් මේක අඩු කරලා එන එකේ මාපාංකය තමයි මේ දිග කියන්නේ. හරි? ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය කියන සංකීර්ණ සංඛ්‍යා මේකෙන් මේක අඩු කරාම මේක මෙතෙන්ට ගෙනල්ලා මෙහෙමනේ මෙතෙන්ට ගෙනල්ලා තියෙනෝනේ. ඒතර මේ දිගයි සමානයිනේ. ඒතර අන්තරේ මාපාංකය කියන්නේ මේකෙන් මේක අඩු කරලා එන එක මාපාංකය කියන්නේ මේ දිග. එතකොට මෙතන ස්ථිර සංකීර්ණ සංඛ්‍යාවක් එක විචලනය වෙන්නේ නැහනේ. මෙතනින් ඇණයක් ගහන්න. රබර් පටියක් ඒකේ ගැට ගහලා මේ පතේ උඩින් තියන්න. ඉසෙට් ලක්ෂය විචලනය වෙන නිසා මෙහෙම ගෙනියන්න පුළුවන්. ඒතර රබර් පටියේ දිග වෙනස් වෙනවා. අපිට ඕන රබර් පටියේ මොන දිගද? අවම දිග. එහෙනම් මෙන්න මෙහෙම ලම්බකයක් ගත්තොත් දැන් මෙතන 4 බෙදීම් පාම මෙහෙන් ලියන්න. මෙන්න මෙහෙම ලම්බකයක් ගත්තොත් මම මෙතන Q කියලා දාන්නම්. ඒ Q තමයි ඉසෙට් වල මාපාංකයේ අවමාගය. ඉසෙට් වල මාපාංකයේ අවමාගය වෙන්නේ Q. එහෙනම් මට මෙතන ලියත හැකි ඉසෙට් ඍණ 2 ධන i වල මාපාංකයේ සමානයි මොකද්ද?
AP Z ඍණ දෙක ධනායවල මාපාංකයේ AP. ඒකේ අවමාගය Z ඍණ දෙක ධනායවල මාපාංකයේ අවමාගය. ඒකේ අවමාගය වෙන්නේ මේ ඇනේ මෙතනින් ගාලා රබර් පටිය මේක දිගේ තිය යනකොට අවම දිගේනේ මෙතනින් ආයේ මෙහෙට දිග වැඩි වෙනවනේ. දැන් මේ ලක්ෂය මෙහෙ යනකොට ආයේ දිග වැඩි වෙනවනේ. අවම දැන එන්නේ මෙතන. ඒ කියන්නේ AQ. අපි ලම්බක දුර නම් කළා AQ. දැන් ඔයගොල්ලෝ AQ හොයන්න ඕන. AQ හොයන්න ක්‍රමයක් හදා ගන්න ඕන. කොහොමද AQ හොයන්නේ? දැන් ඕනනම් ලක්ෂයක ඉඳලා සරල රේඛාවකට දින ලම්බක දුර කියලා ගන්න පුළුවන් බැරිම වුණොත්. ඊට වඩා ජ්‍යාමිතික ක්‍රම වලින් ගන්න පුළුවන් නම් අපි ඒ ක්‍රම වලට ගන්න ඕන. හරි. ඉස්සෙල්ලා ওই රූප සලහන ඔය ටික ඇඳ ගන්නකො. එතන මේ පතේ සමීකරණය තමයි මේ තියෙන්නේ. හරි. අවමදික ගන්න හැටි කියලා දෙන්නම්. මොකද දැන් ඔතන අපහැදිලි වෙනෝනේ. දැන් මම ඒකත් ওই පිටම කිව්වොත් ඔයාලට මේක ඇඳ ගැනීම අපහැදිලි වෙන්නේ. ටිකක් ලොකුවට ඇඳ ගන්න. දැන් මම මෙතන පොඩියට ඇඳලා රූප සලහන ඔයගොල්ලෝ ලොකුවට අඳින්න. එතකොට පැහැදිලිව ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ඕන නම් මම ලොකු රූප සටහනක් මෙතන පැත්තෙන් අඳින්න. දැන් මේ ටික මකත හැකිනේ. මේ ටික ඕගොල්ලෝ ලියලානේ තින්නේ. හරි. මේ ලියපු ටික මම මකනු දැන් මේ ටික. මට ඕන රූප සටහන ටික ලොකුවට ඇඳලා පෙන්වන්න පුළුවන්. මේ රූප සටහන ඉතින් බලා ගන්නත් පුළුවන්. හරි. ලොකුවට අඳිනවා නම් මේ ටික ඔක්කොම මකලා අඳින්න වෙනවා. මේ අවමගය බලන්නේ මෙන්න මේ ආකාරයටයි. දැන් මේ දිග ගන්න ජ්‍යාමිතික ක්‍රමයක් අනුගමනය කරනවා නම් තමයි හොඳ. වීජීය ක්‍රමයකට වඩා දැන් අර ලම්බක දුර සිද්ධාන්තයෙන් ගන්නව නම් වීජීය ක්‍රමයක්නේ. එක බැරිමුණොත් විතරයි එහෙම කරන්නේ. මේකට මම හොඳ ක්‍රමයක් ඕගොල්ලන්ට කියන්නම් මේ දුර ගන්න. හරි? මේ දුර ගන්න හොඳ ක්‍රමයක් කියන්නම්. මෙන්න මේ දන්න ලක්ෂ්‍ය දිනෝනේ. ඒකේ ඉඳලා තිරස් රේඛාව හෝ සිරස් රේඛාව හෝ අඳින්න. හරි? මෙතන දෙක මේ කණ්ඩායම මෙතන. හරි? මෙතන එක. එතකොට මොකද කරන්නේ? අර දන්න ලක්ෂයේ ඉඳලා මෙහෙම සිරස් රේඛාව හෝ තිරස් රේඛාව අඳින්න මොන වෙනකන්ද? අදාළ රේඛාව කැපිලා යන්න අඳින්න. මේ පතේ කැපිලා යන්න. ගිහිල්ලා මෙතන මෙතෙන්ට මේ හිත වෙන්න අඳින්න. මේකත් මේක කැපිලා මෙතෙන්ට වෙනකන් අඳින්න. අපිට කැමති පැත්තකින් එක්ක මේ ටිකෙන් ගත හැකියි. හරි? මම ගන්නම්කෝ මේ ටිකෙන්. දැන් මෙහෙම ආවා මෙතෙන්ට ඕගොල්ලන්ට මෙතන කණ්ඩායමේ හොයාගත හැකිනේ. මට කියන්නේ මෙතන අගේ කොහොමද හොයන්නේ? x කණ්ඩායමේ 2 වෙනකොට y කණ්ඩායමේ නේ? දැන් මෙතන x කණ්ඩායමේ 2 වුණොත්
10යි 10න් 4ක් ගියාම 6යි ඍණ 6යි ඍණ 6 දෙක 3ෙන් බෙදුවොත් ඍණ 2යි. මෙතන ඍණ 2යි. හරි. එතකොට පුතේ මෙන්න මේ ටික කොච්චරද? මේ ටික 1යි මේ ටික 2යි. ප්‍රමාණය මොකද්ද? 3යි. මේ ටික 3යි. ඒ ටික 3යි කියන්නේ මේ ටික 3යි. දැන් ඒක මෙතෙන්ට විභේදනය කරන්න ඕන මේ කෝණය හොයාගෙන. ඒකට මේ කෝණය ඕන. මේ කෝණය හිතන්න θ කියලා. ඔයාලා හිතන්න මේ කෝණය θ කියලා. ඒ කෝණය ඔයගලන්ට ලේසියෙන් හොයා ගන්න පුළුවන්. දැන් මේක සිරස. හරි? එතකොට දැන් මේ තිරස. එතකොට මේ කෝණය θ. දැන් මේ කෝණය θ නම් මෙහෙම ඇවිල්ලා මෙහෙම එනකොට මෙන්න මෙතන කෝණය θ. ඒකාන්තර කෝණනේ. එතන බලන්න tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එතන අපිට tan θ ලියා ගන්න හැකි මේ විදියට. මම ඕන මෙතනින් ලියන්නම්. මෙතනින් ලියන්න. tan θ කියන්නේ සම්මුඛ පාදයේ 4 බෙදීම 5 බෙදීම බද්ධ පාදයේ 1. tan θ කියන්නේ 4 බෙදීම 5යි ත්‍රිකෝණයක් ඇඳලා දැම්මොත් θට 4 5 25යි 16යි 31යි 41ගේ වර්ගමූලේ. එතකොට මේ θ කෝණය දන්න කෝණයක්. මේ ටික 3යි. මේ ටික 3යි. එහෙනම් 3යි sin θ නේ මේක. එහෙනම් AQ කියන්නේ දරුවෝ 3යි sin θ. 3යි sin θ කියන්නේ 4 බෙදීම මූල 41යි. ඒ කියන්නේ 12 බෙදීම මූල 41යි. එහෙනම් Z ඍණ 2 වල මාපාංකයේ අවමගය මොකද්ද? 12 බෙදීම මූල 41යි. ආයි පාරක් බලා ගන්න ඉස්සෙල්ලාම කරන්නේ අර xy වලින් අරන් x සමානයි බිඳුවේ y කීයද y සමානයි බිඳුවේ x කියලා බලලා කාටීසිය සමීකරණය ගන්නවා. කාටීසිය ආකාරයෙන් නම් කළා ඒක මත ටිකක් මේ ආස්යෙන් ගහන්න නැතුව මේ කැමති තැනකින් z දාගන්න px x ධන iy කියලා z දාගන්න p ලක්ෂය. ඊට පස්සේ එච්චරයි පතේට අහලා දිනෝනේ අර ඉසෙඩ් ඍණ 2 ධනයි වල මාපාංකයේ අවමගය. එතන මේ ඇතුළේක බිඳුව කරලා බලන්න අර ස්ථිර ලක්ෂ්‍ය මොකක්ද කියලා. එතන මේක බිඳුව කරාම x ඉසෙඩ් සමානයි 2 ධනයි. 2 ධනයි කියන්නේ x කණ්ඩායමක මෙතනින් 2යි මේ පැත්තෙන් 1යි. මෙතන. ඒක ලකුණු කරලා ඒකට කැපිටල් A වගේ අකුරක් දාලා 2 ධනයි කියලා දාන්න. එතකොට මේ අන්තරය කියන්නේ ඉසෙඩ් ගෙන් මේ සංකීර්ණ සංඛ්‍යාව අඩු වෙලා යන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. ඉසෙඩ් ඍණ 2 ධනයි වල මාපාංකය තමයි මේ දිග කියන්නේ. මේ දිග. එතකොට අපි ඒක මෙතන ලියන්න ඕන. ඉසෙඩ් ඍණ 2 ධනයි වල මාපාංකය තමයි AP. අකුරු දාගන්න ඕගලන්ට කැමති විදියට. මෙතනින් ඇණයක් ගහලා රබර් පටියක් අරන් මේක දිගේ තිය යනවා. ඉසෙඩ් නේ විචලනය වෙන්නේ. අවම දිගේ ඉන්නේ ලම්බක තුරේ. මෙතන Q කියලා දාන්න. එහෙනම් ඒකේ අවමගේ සමානයි AQ. ඊගාවට AQ හොයාගන්න තියෙන කෙටි ක්‍රමය තමයි මෙන්න මේ දන්න ලක්ෂ්‍යය ඉඳලා තිරස් රේඛාව හෝ සිරස් රේඛාව කැමති එකකින් ගත හැකි. මේ පැත්තට මේ පැත්තට අඳින්න. එතකොට මේ දුර හොයාගෙන විභේදනය කරන්න දෙන්නේ. නැත්නම් මේ දුර හොයාගෙන විභේදනය කරන්න තියෙන්නේ. ඒ දුරවල් හරි ලේසි හොයන්න x කණ්ඩායමේ දන්නව නම් y කණ්ඩායමේ සමීකරණයෙන් හෙව්වා. මේ උස දන්නෝ මේ කෝණේ θ නම් මේ කෝණේ θ දරන tan θ ලිව්වා මේ ටික බෙදී මේ ටික tan θ සුළු කරගත්තා. හරි tan θ ක් දන්නවා. එතනින් sin ත්‍රිකෝණයක් ඇඳලා sin ඒව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරේ? මේ දිග 3යි cos 90 θ කියන්නේ sin θ 3යි sin θ තමයි අවමාගේ sin θ මේ ත්‍රිකෝණයෙන් හොයලා දානවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අනිත් පැත්තෙන් ගත්තා නම් මේ දිග ගන්නෙ කොහොමද? මෙතන y කණ්ඩායමක එක වෙනකොට x කණ්ඩායමක බලනවා. y කණ්ඩායමක එක නම් x කණ්ඩායමක කීයද? මෙතෙන්ට එනවා 5න් 1යි. ඒ කියන්නේ මෙන්න මෙතන 5න් 1යි. මෙතන 5න් 1 නම් මේ ටික බලනවා. මෙතන එන්නේ 2යිනේ 2න් 5න් එකක් අඩු කරලා මේ ටික ගන්නවා. ඒක විභේදනය කරන මේ පැත්තට. එතන මේ කෝණේ θ නම් මේක අනුවරින θ. එහෙම අරන් විභේදනය කරත හැකියි.
ඉතින් මම ගත්තේ සිරස් පැත්තින්. තමන්ට කැමති පැත්තකින් අරගෙන ගාන හදන්න පුළුවන්. හරිනේ? ඒතර ඔන්න මම හොඳට පැහැදිලි කරා ඒක. ඉතින් තව ගානක් කොච්චර ආවත් මේකෙන් හදන්න පුළුවන්. හරි. ඔක කරන්නකෝ. එතකොට මේ පතේ ගන්නකොට මේ අර ලක්ෂයේ ඉඳලා තිරස්සෝ සිරස් රේඛාව ඇඳලා කණ්ඩාංකේ හොයාගෙන ඒ විදිහට යන එක තමයි ලේසි. මෙන්න මෙතන මේ ටීටා කෝණය ලබා ගන්නකොට චූටි වැරදීමක් වෙලා තිනවා. මේ ටීටා කෝණය ගන්නකොට මම මේ දුර 1යි කියන එක ගත්තේ. මේ දුර නෙමෙයි, මෙන්න මේ දුර ගන්න ඕන 4 බෙදීම 3. tan ටීටා ලියනකොට 4 බෙදීම 5 බෙදීම 4 බෙදීම 3 වෙන්න ඕන මෙතන. අර tan ටීටා ලියපු එකේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක හරි ගස්ස ගන්න. tan theta සමානයි සම්මුඛ පාදයේ වෙන්නේ 4 බෙදීම 5 බෙදීම බද්ධ පාදයේ වෙන්නේ මෙතන 4 බෙදීම 3. එතන tan theta සමානයි මේක බෙදීම වැඩි කිරීම කරලා 3 උඩට ගියාම මෙතන 3 බෙදීම 4ක් එනවා. 4ට 4 කැපෙනවා. 3 බෙදීම 5යි. එතන tan theta 3 බෙදීම 5යි 25යි 9යි 34 වර්ගමූලය තමයි මෙතෙන්ට එන්නේ. ඒතර අර tan theta ත්‍රිකෝණේ පොඩි දෝෂයක් තියෙනවා. මොකද මෙන්න මේ උස දැන් අපි එක වෙන්නේ මේ ටික. නමුත් මේ ටික වෙන්නේ 4 බෙදීම 5යිනේ. 4 බෙදීම 3යි. හරි 4 බෙදීම 3යිනේ. ඒතර 4 බෙදීම 3 තමයි ගන්න ඕන. 4 බෙදීම 5 බෙදීම 4 බෙදීම 3 tan thetaට. එතකොට මෙතන පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මේ ගණනේදී මේ 4 බෙදීම මූල
41 වෙනුවට එන්නේ 3 බෙදීම මූල 34. එතන 9 බෙදීම මූල 34යි මේකේ අවමාගය. එතන චූටි වැරද්දක් තියෙන එක හරි ගස්ස ගන්න. tan θ මේ විදිහට අරගෙන ත්‍රිකෝණය ඇඳලා දාන්න. එතකොට ඒ θ ගේ වැරද්දෙන් මෙතන හරි ගස්ස ගන්න ඔය විදිහට. හරි? අපි ඊගාවට බලමු තුන්වෙනි ගාන මෙන්න මෙහෙම ලියා ගන්න. තුන්වෙනි ගාන ලියන්න. real Z ධන 2යි image Z සමානයි 3. real Z ධන 2යි image Z සමානයි 3. සංකීර්ණ පතය අඳින්න. real Z ධන 2යි image Z සමානයි 3 සංකීර්ණ පතය අඳින්න. මෙහි Z යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි Z යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. එනයින් Z ධන I වල මාපාංකයේ අවමගය ලබා ගන්න. එනයින් Z ධන I වල මාපාංකයේ අවමගය ලබා ගන්න. හරි. දැන් ඕගොල්ලෝ මේකේ කාටිසියානු සමීකරණය ගොඩනගන්නකෝ. කාටිසියානු සමීකරණය Z සමානයි x ධන iy කියලා අරගෙන Z සමානයි x ධන iy xy තාත්විකයි මෙහෙම අරගෙන මෙතෙන්ට දාන්න x ධන 2y සමානයි 3යි. හරි? ඕක අරගෙන දැන් ওই සංකීර්ණ පදය අඳින්න බලන්න. x ධන 2y සමානයි 3යි. x සමානයි බිඳුවේදී y 3 බෙදීම 2යි. y සමානයි බිඳුවේදී x 3යි. හරි? ඒ ටික ලකුණු කරලා අඳින්න සංකීර්ණ පදය. මම මේ ටික මකලා අඳින පදය ඒවයි විභාගයේදී මෙතන අතාත්වික අක්ෂය කියලා නම් කරන්න, මෙතන තාත්වික අක්ෂය කියලා නම් කරන්න, මෙතන සංකීර්ණ මූලය ඕ කියලා දාන්න. x සමානයි බිඳුවේදී y 3 බෙදීම 2යි. y සමානයි බිඳුවේදී x 3යි. ඒ සංකීර්ණ ලක්ෂ දෙක ලකුණු කරගෙන ඒ දෙක හරහා යන පතය මෙහෙම අඳින්න. හරි? එතකොට මේක තමයි
මේක මත මේක තමයි p z කියලා දාන්න මෙතනින්. z සමානයි x ධන y. මෙහෙම. තර z සංකීර්ණ ලක්ෂයක් මේක තුල දක්වන්න ඕනනේ. හරි. එතකොට මූලයයි මේකයි ආකරණ රේඛාවේ තම දිග තමයි z මාපාංකය. දැන් z මාපාංකය අවමගේ ඕන හැටි අපි කියලා දුන්නානේ. දැන් ওই ටික තමයි පතය. පතේ කාර්ටීසියානු සමීකරණයත් ඕගොල්ලන්ට මෙතනින් ලියලා තියද හැකි. x ධන 2y ඍණ 3 සමානයි බිඳුව. කාර්ටීසියානු සමීකරණයත් ලියන්න. හරිනේ? දැන් z හරිනේ මෙතන. ඊගාවට අහලා තිනවා මොකද්ද? z ඍණ එක ධනයිද බලන්න. z ධනනේ. z ධන එක ධනයි වල මාපාංකේ අවමගේ නේද? එක z ධනයි වල මාපාංකේ අවමගේ. එතකොට බලන්න මේක මට ලියාගත හැකි. z ධන i වල මාපාංකේ කියන එක මට ලියත හැකි අන්තරයක් විදියට. මේක අන්තරයක් විදියට සකස් කරන්නේ මෙහෙමයි. z ඍණ i වල මාපාංකේ. එතකොට මම මේක බිඳුව කරාම z සමානයි ඍණ i නේ. අන්න එතනේ ස්ථිර තැන ලකුණු කරන මේකේ. z සමානයි ඍණ i තියෙන්නේ මෙන්න මේ හරියේ. ඍණ i. නැත්නම් ඍණ 1 කියලා අපි දාන්නේ එතෙන්ට. අපි ඒ ලක්ෂය කැපිටල් A කියලා ගමු ඍණ i. ඍණ i සංකීර්ණ සංඛ්‍යාව. ඍණ 1 තමයි ලක්ෂය. මෙතන. එතකොට බලන්න z ඍණ i. එතකොට z තියෙන්නේ මෙතන. ඍණ i කියන්නේ මෙතන. එතකොට මෙන්න මේ ආකරණ රේඛාවේ මෙන්න මේ ආකරණ රේඛාවේ දිග ඉතින් මම මෙහෙන් දැම්මම ඉතින් මෙහෙන් දැම්මම මෙහෙම. හරි? මෙන්න මේ රේඛාවේ දිග තමයි මාපාංක z ඍණ i වෙන්නේ. ඒ කියන්නේ මාපාංක z ධන i. මේ රේඛාවේ දිග. ඒ කියන්නේ මේකෙන් මේක අඩු කරලා එන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ මේ දිග. මෙතන ලක්ෂ්‍ය හොයාගන්නේ මේ z ධන i බිඳුව කරලා z සමාන ඍණ i. හරි? දැන් මොකද කරන්නේ? මේකේ අවමගේ අහන්නේ. දැන් මෙතන අපි දානවා මේක සමානයි මොකද්ද? AP. z ධන i වල මාපාංකය සමානයි AP. අපට ඕනේ ඒකේ අවමගය. z ධන i වල මාපාංකේ අවමගය කොහොමද බලන්නේ? මෙතනින් ඇණයක් ගහලා මෙතනින් රබර් පටියක් අරගෙන මේක දිගේ තියන්න. මෙතනින් ඇණයක් ගහලා රබර් පටියක් අරන් මෙතනින් තියන්න. ඉසෙත් විචලනය වෙනවා කියන්නේ ඒක මෙහෙට කියන රබර් පටියේ දිග වෙනස් වෙනවා. අවම දිග ලැබෙන්නේ මෙන්න මෙතනින් මෙතෙන්ට ලම්බකයක් අඳිමු. මෙන්න මේ ලම්බක දුර AQ. අපි ඒක Q කියලා දාමු. ඒතර ඒකේ අවමගේ වෙන්නේ AQ. ඔයගොල්ලෝ මේවා ලියන්න. හොඳේ මේ මෙතන සාමාන්‍ය දිග AP ඒකේ අවමගේ AQ. හරි. දැන් මේ AQ හොයන්න ඕන. මම ඒකට කෙටි ක්‍රමය ඔයගොල්ලන්ට කිව්වා. මොකද කරන්නේ? මොකද කරන්නේ? කල්පනා කරලා බලන්න. ඉස්සෙල්ලා පතේ ඇඳලා මොකද කරන්නේ කියලා කල්පනා කරන්න. මේකේ නම් ඒ කල්පනාව හරි ලේසියිනේ. අයි කෙලින්ම මෙතන ඉඳලා අක්ෂයක් හමු වෙන ගන්නේ තිරස් හරි රේඛාව අඳින්නේ. සිරස් රේඛාව කෙලින්ම දිනවනේ. නේ? එතන මේක මෙහෙට විභේදනය කරන්න විතරයි ඕන. එතන මේ ටික එකයි, මේ ටික 3 බෙදීම 2යි. එතකොට 5 බෙදීම 2යි මේක මෙහෙට විභේදනය කරනවා. ඕගොල්ලෝ මේ කෝණය θ කියලා දාගෙන θ හොයාගන්න. tan θ ලියලා θ ගන්න. මම මේ බොහෝම හිමින් සරලව තමයි මේ පැහැදිලි කරන්නේ. හරි? ඕන කෙනෙකුට මම මේක
නැවත නැවතුනත් ඔයගලන්ට බලලා ආයි පාරක් බලලත් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේ වීඩියෝ එකක් දැම්මහම YouTube එකේ ඔයගලන්ට නැවතත් බලලා මේ තහවුරු කරගන්න පුළුවන්. tan theta අපි මෙතනින් ලියමුනේ. එතකොට මේ අස්සෙන් මම ලියන්නම් මෙතනින්. tan theta කියන්නේ පුතේ මෙතන සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදයේ 3 බෙදීම 2යි. සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදයේ 3 බෙදීම 2යි. එතකොට 3 බෙදීම 2යි එන්නේ. බලන්න හරිද කියලා? 3 බෙදනවා 3 බෙදීම 2කින් 2යි. නේ එකමාරය 2යිනේ 3ට. එතකොට ත්‍රිකෝණයක් ඇඳලා දාන්න θට. tan θ කියන්නේ 2 බෙදීම 1 කර්ණයේ මූල 5යි. θ දන්නෝ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේ දන්නා ලක්ෂය ඉඳලා තිරස්ව හරි සිරස්ව හරි. දැන් ඒ කියන්නේ රේඛාව අඳින්න ඕනේ. දැන් මේකේ සිරස් රේඛාව කෙලින්ම අක්ෂයනේ. තිරස් ඇඳලා අමාරු වැටෙන්න ඕනේ නැහැ. අමාරු වැටෙන්නේ නැහැ. ඒත් හදද හැකි. සිරස් ඇඳාම ලේසි. ඉතින් සිරස් රේඛාව මේක. දැන් පුතේ බලන්න මෙතන මේ දිග කොච්චරද කියලා. බලන්න මේ දිග කොච්චරද. මෙතන 1යි මෙතන 3 බෙදීම 2යි 5 බෙදීම 2යි. ටීට දන්නෝනේ. එහෙනම් මේ ටික මොකද්ද? 5 බෙදීම 2යි sin θ. එහෙනම් AQ කියන්නේ 5 බෙදීම 2යි sin θ. 5 බෙදීම 2යි sin θ කියන්නේ මෙතනින් 2 බෙදීම මූල 5යි. එහෙනම් මූල 5යි මේකේ දුර ඒකක කියලා දාන්න මේ දිග මූල 5යි අවමාගය. ඉසෙත් දන අයි මාපාංකයේ අවමාගය ඔන්න ඕක වෙනවා.
හරි ඊගාවට හතරවෙනි ගැටලුවනේ හතරවෙනි ගැටලුව ලියන්න 2යි රියල් ඉසෙට් ඩොලර් වර්ගය 2යි රියල් ඉසෙට් ඩොලර් වර්ගය ඍණ ඉමේජ් ඉසෙට් සමානයි 4 2යි රියල් ඉසෙට් ඩොලර් වර්ගය ඍණ ඉමේජ් ඉසෙට් සමානයි 4 සංකීර්ණ පදය අඳින්න ඉස්සෙල්ලා සමීකරණය ගොඩනගා ගන්න 2යි රියල් ඉසෙට් වල සම්පූර්ණ වර්ගය ඍණ ඉමේජ් ඉසෙට් සමානයි 4 ඉසෙට් සමානයි x ධන y අරගෙන xy තාත්විකයි කියලා දාන්න එතකොට බලන්න 2යි x වර්ගය ඍණ y සමානයි 4යි y සමානයි 2යි x වර්ගය ධන 4 ඍණ 4 y සමානයි 2 වාරයක් x ඍණ බිඳුවේ වර්ගය ඍණ 4 එතකොට ඕගොල්ලන්ට මේ වර්ගජයක ප්‍රස්ථාරය අඳින විදිය ඕන තරම් දන්නවනේ ඉතින් මේකේ අවමයක් අවම ලක්ෂ්‍ය වෙන්නේ බිඳුව ඍණ 4 x ධනානන්තය කරා යනකොට y යන්නේ ධනානන්තයට x ඍණානන්තය කරා ගියත් y යන්නේ ධනානන්තයට. ඒ අවමයක් නේ. දැන් මේ අවම ප්‍රස්ථාරය අඳින්න. හරි? ඒක තමයි පතේ වෙන්නේ. ඉතින් මේ ප්‍රස්ථාරයේ තරම් ලොකු දෙයක් නෙවෙයි මේ පතය x iy අතාත්වික අක්ෂය තාත්වික අක්ෂය මෙතන සංකීර්ණ මූලය. එතකොට අවම ලක්ෂයනේ බිඳුව ඍණ 4 එතන සංකීර්ණ සංඛ්‍යාව වෙන්නේ මේ ඉසෙට් මෙතන එන්නේ ඍණ 4යි i සංකීර්ණ සංඛ්‍යාව. ඒතර අනන්තය කරා යනකොට අනන්තය ධන අනන්තයට යන්නේ ඍණ අනන්තයට ගියත් ධන අනන්තයට යන්නේ ධන අනන්තයට ගියත් ධන අනන්තයට යන්නේ y. ඒතර මේක තමයි පතේ කාටිසියානු සමීකරණය. මම මෙහෙම ලියන්නම් y සමානයි 2යි x වර්ග ඍණ 4 කාටිසියානු සමීකරණය. ඉසෙට් කියලා දාන්න ඕගොල්ලෝ පතේ මත සාධාරණ ලක්ෂ්‍ය p ඉසෙට් සමානයි x ධන y කියලා දාන්න. ඉසෙට් වල මාපාංකය කියන්නේ මේ දිග. මූලයත් එක්ක තියෙන දිග අපි ඕනනම් එක දාලා තියෙනවා. ඒක කඩේරකින් අවශ්‍යම නැහැ. නමුත් එහෙම දාන්න පුළුවන් නම් හොඳයි. ඒතර මේක වක්‍ර පතයක් මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඊගාවට ඔයගොල්ලා 5ද 6ද උදාහරණේ බලන්න. 5 වෙනි උදාහරණය. පස්වෙනි උදාහරණේ ලියා ගන්න 2යි රියල් ඉසෙට් ඍණ ඉමේජ් ඉසෙට් කුඩා හෝ සමානයි 1. 2යි රියල් ඉසෙට් ඍණ ඉමේජ් ඉසෙට් කුඩා හෝ සමානයි 1. 2යි රියල් ඉසෙට් ඍණ ඉමේජ් ඉසෙට් කුඩා හෝ සමානයි 1 ප්‍රදේශය අඳුරු කරන්න. 2යි රියල් ඉසෙට් ඍණ ඉමේජ් ඉසෙට් කුඩා හෝ සමානයි 1 ප්‍රදේශය අඳුරු කරන්න. මෙහි ඉසෙට් යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි ඉසෙට් යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි ඉසෙට් යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. තර අපි බලමු මේක කොහොමද ගන්න කියලා. මේකේ දැන් සංකීර්ණ පතය ඔයාලා මේ වගේ සටහන් කරගන්න මේකේ අසමානතාවයක් තියෙන ඉසෙට් සමානයි x ධන iy xy තාත්විකයි කියලා දක්වන්න. මෙතන 2යි
x ඍණ y කුඩා හෝ සමාන 1යි. එතකොට ඕගොල්ලෝ මේකේ සමාන අවස්ථාව අරගෙන ඉස්සෙල්ලා මෙතනින් සමාන අවස්ථාව හිතලා ඒක අඳින්න. ඇඳලා ඒකේ මොන ප්‍රදේශයද කියලා අපි පාට කරලා බලමු, පාට කරන්න බලමු. x iy ඔන්න බලන්න x සමානයි බිඳුවේදී y. මෙතන සමාන ලකුණු නැත්තම් කඩේරෙන් අඳින්නේ. මෙතන සමාන ලකුණු තියෙනවා නම් ප්‍රස්ථාරයේ ස්ථිරව අඳිනවා. නැත්තම් කඩේරෙන්. ඒතර x සමානයි බිඳුවේදී y ඍණ 1යි. y සමානයි බිඳුවේදී x භාගයයි. එතකොට ඒකේ කඩේරෙන් නෙමෙයි ස්ථිරව අඳින්නේ මෙහෙම. මේ සමීකරණය වෙන්නේ 2x ඍණ y සමානයි 1. මෙහෙම අදින්නේ. ඕ සංකීර්ණ මූලය. දැන් ඕගොල්ලෝ බලන්න මේ අසමානතාවයට ගැලපෙන ලක්ෂ දින්නේ මොන පැත්තේද කියලා බලන්න ඕන. මේ අසමානතාවයට ගැලපෙන ලක්ෂ දින්නේ මොන පැත්තේද කියලා. හරි. එතකොට අපිට පුළුවන් මෙතනින් මේ රේඛාවෙන් එක පැත්තක් තමයි අසමානතාවට අදාළ වෙන්නේ. මේ පැත්ත හෝ එහා පැත්ත. මේ පැත්ත හෝ එහා පැත්ත. අපිට පුළුවන් මෙතන මේ පැත්තේනේ තියෙන්නේ O බිඳුව. එහෙනම් O බිඳුව ආදේශ කරලා බලමු. බිඳුව ඍණ බිඳුව කුඩා හෝ සමාන 1යි. බිඳුව කුඩා හෝ සමාන 1යි සත්‍ය වේ. එතකොට බිඳුව ආදේශ කරාම මේක සත්‍ය වෙනවා. හරි. එතකොට මේ රේඛාවෙන් බිඳුව තියෙන පැත්ත තමයි ඒ අසමානතාවයට ගැලපෙන පැත්ත. එහෙනම් බිඳුව තියෙන පැත්තට සත්‍යයි කියන්නේ මේ පැත්ත ඔයගොල්ලෝ පාට කරලා තියන්න මෙහෙම. මේක මත මේ හරියෙන් p z සමානයි x ධන iy කියලා විචල්්‍ය සංකීර්ණ ලක්ෂය පෙන්නලා තියන්න. ඒ අඳුරු කළ ප්‍රදේශය තුල මේ රේඛාවත් අයිති, මේ පැත්තත් අයිති. සමාන ලකුණ නැත්තම් ඒ රේඛාව අයිති නෑ. අපි තෝරන්නේ මේ සමීකරණයට හොඳ ලක්ෂයක් තෝරලා, දන්න ලක්ෂයක් තෝරලා දානවා. මේ ලක්ෂය තමයි ලේසිම. හැබැයි මේ හරහා යනවා නම් වෙන ලක්ෂයක් දාලා බලන්න ඕන. දාලා බලනවා සත්‍යද කියලා. සත්‍ය නෙවෙයි නම් අනිත් පැත්ත. ඊගාට 6 වෙනි ගැටලුව. 6 ගැටලුව බලමු. හය ගැටලුව මෙහෙම මම මේ ටික මකනෝ ලියන්න මෙහෙම real z ධන image z සමානයි 4 හා 2යි real z ඍණ image z සමානයි 2 සංකීර්ණ පත එකම ආගම් සටහනක අඳින්න ඡේදන ලක්ෂයට අනුරූප සංකීර්ණ සංඛ්‍යාව සොයන්න. ඡේදන ලක්ෂයට අනුරූප සංකීර්ණ සංඛ්‍යාව සොයන්න. මෙහි z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. හරි. දැන් ඔයගොල්ලෝ මේ පත දෙකේ කාටීසියන සමීකරණය අරගෙන
මොකද කරන්නේ? පත දෙකම එකම සටහනක අඳින්න ඡේදන ලක්ෂයේ කණ්ඩාංග හොයලා එතනින් ඡේදන ලක්ෂයට අනුරූප සංකීර්ණ සංඛ්‍යාව ඉදිරිපත් කරන්න. ඉක්ම කරන්න. මම මෙතන මමත් මේ සමීකරණ දෙක ගොඩනගා ගන්නම්. ඔයාලා ගන්න z සමාන x ධන y xy තාත්විකයි කියලා. මෙතන මේ දෙකටම අදාළව x ධන y සමානයි 4 මේක 1 2x ඍණ y සමානයි 2 මේක 2. හරි. එතන මේ පත දෙක එකම සටහනක අඳින්න. එකක් x සමානයි බිඳුවේදී y 4යි y සමානයි බිඳුවේදී x 4යි. මෙන්න මේ පත එකක්. මේ පතේ වෙන්නේ දැන් x ධන y සමානයි 4 තමයි කාටීසිය සමීකරණය. ඒතර ඒකේ is really z ධන image z සමානයි 4 තමයි ඔය ඇඳලා තියෙන්නේ. ඊගාට අනිත් සංකීර්ණ පත x සමානයි බිඳුවේ ඍණ 2යි y සමානයි බිඳුවේදී x 1යි. මෙන්න මේ වගේ පතයක් අනිත් එක. ඒකේ කාටීසියානු සමීකරණය 2x ඍණ y සමානයි 2. ඒකේ 2යි රියල් z ඍණ ඉමේජ් z සමානයි 2 තමයි ඒකේ පතේ සමීකරණය. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ ඡේදන ලක්ෂයට අදාළ සංකීර්ණ සංඛ්‍යා අපි ඡේදන ලක්ෂය කැපිටල් A කියලා ගමු. ඒතර මේ සමීකරණ දෙක විසඳුවා නම් හරියි. 1යි 2යි එකතු කරාම 3යි x සමානයි 6යි x සමානයි 2යි x සමානයි 2 නම් y සමානයි 2යි. මෙතන 2 2 තමයි කණ්ඩාංකේ. එහෙනම් ZA A ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව 2 ධන 2යි. මේ තින්නේ ඡේදන ලක්ෂය 2 ධන 2යි. එහෙනම් ඡේදන ලක්ෂයට අදාළ සංකීර්ණ සංඛ්‍යාව ඔයගොල්ලන්ට මේ ආකාරයෙන් ගන්න පුළුවන්. ඊගාට මම හිතන්නේ 7 වෙනි ගැටලුව නේ 7 නේද? ඔව් 7 වෙනි ගැටලුව ලියන්න. මේක ලියා ගන්න ඉක්මනට ඉවර කරන්න. හත ගැටලුව ඔයගොල්ලෝ ලියන්න මෙන්න මේ ආකාරයට. මම දැන් මේක මකනොම දැන් මේක වෙලාව ඇති මන් දුන්නා. හත ගැටලුව මෙහෙමයි. ඉමේජ් z කුඩා හෝ සමානයි 2 සහ රියල් z ධන 2යි ඉමේජ් z කුඩායි 3 මෙතන සමාන නැහැ මෙතන සමාන තියෙනවා. ඉමේජ් z කුඩා හෝ සමානයි 2 සහ 2යි රියල් z ධන 2යි ඉමේජ් z කුඩායි 3 මගින් ආවරණය වන ප්‍රදේශ අඳුරු කරන්න.
මගින් ආවරණය වන ප්‍රදේශ අඳුරු කරන්න. මෙහි ඉසෙඩ් යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. මෙහි ඉසෙඩ් යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. දැන් ඕගොල්ලන්ට සංකීර්ණ පද දෙකක් තියෙනවා අඳින්න. එකක් මේකෙන් එක පැත්තක් පාට කරන්න වෙනවා. මේකෙත් එහෙමයි. නමුත් අපි සමාන අවස්ථාවට අඳින්න ඕන. අඳිනකොට මේක කඩේරෙන් අඳින්නේ මෙතෙන්ටනේ. සමාන නෑනේ මෙතන. එතකොට අපි මේකේ කාටිසිය සමීකරණ ගන්න try කරමු. සහ කියන්නේ මේ දෙකම තමයි අහන්නේ. z සමානයි x ධනයි y xy තාත්විකයි කියලා අරගෙන කාටිසිය සමීකරණ ගොඩ නගන්න ඕවයි. එතකොට මේකේ කාඩිසිය සමීකරණය ගන්නකොට මේකට එන්නේ y කුඩා හෝ සමානයි 2 සහ මේකට එන්නේ x ධන 2යි y කුඩායි 3. දැන් මේ දෙකටම ගැලපෙන ප්‍රදේශය අඳුරු කරන්න ඕන. ඒක අපි මේ පැත්තෙන් මම මෙතන අඳින්නම්. x i y එතනෝ y කුඩා හෝ සමානයි 2 කියන්නේ y සමානයි 2 කියන්නේ මේ අතර තියෙන රේඛාවක්. සමාන දිනේ හින්දා ඒ රේඛාව හොඳට අඳින්න. මේ දින්නේ y සමානයි 2. y කුඩා හෝ සමානයි 2 කියන්නේ මෙතනින් පල්ලෙහා. මෙතනින් පල්ලෙහා. හැබැයි ඒක විතරක් මදි. ඊගාට මේකත් එන්න ඕන. ඒකත් බලන්න ඕන. එතකොට මේකේ එන්නේ සමාන අවස්ථාව කඩිරෙන් අඳින්න x සමානයි 0 y 3යි. එතන අයිති නෑ මෙහෙම. x සමානයි 0 y 3යි. y සමානයි 0 x 3යි. එතනත් අයිති නෑ. එතන මැද පාඩ නොකර ගන්න. එතන කඩිරක් අඳින්නේ කඩිරක්. කඩිරක් නැන්දොත් වැරදි. එතන ඒකේ සමීකරණය මේකේ සමීකරණය x ධන 2යි y සමානයි 3. හැබැයි කඩේරෙන් ඇදලා තින්නේ. එතකොට අයිති නෑ ඒක. ඒකෙන් කොයි පැත්තද බලන්න ඕන. මේකට හොඳ ලක්ෂයක් තමයි බිඳුව බිඳුව. අපි ඕ බිඳුව බිඳුව දාලා බලමු. බිඳුව ධන බිඳුව කුඩායි 3 බිඳුව කුඩායි 3 සත්‍ය වේ. සත්‍ය එකක් එනවා නම් බිඳුව බිඳුව දැම්මම මේ පැත්ත. එහෙනම් මේ රේඛාවේ මේ පැත්ත මේ රේඛාවේ මේ පැත්ත කියන්නේ ඔයගලන්ට පැහැදිලි පාට වෙන්න ඕන ටික මෙන්න මේ ටිකයි පාට වෙන්න ඕන. හරි? මේ රේඛාවෙන් පල්ලෙහා මේ රේඛාව මෙහි. මම මේ පාට කරලා දින්නේ. මෙන්න මේ ප්‍රදේශය තමයි අඳුර වෙලා ඉන්න ඕන. හරි. එතකොට මේක මත ඔයගොල්ලෝ මේ ප්‍රදේශය තුල p z සමානයි x ධන i y විචල්්‍ය සංකීර්ණ ලක්ෂ්‍ය දක්වන්න. එතන ඔන්න ඔය ටික තමයි අඳුර වෙන්න ඕන. මේ ටික අඳුරු කරන්න කියලා දින ඔන්න ඒ ටික හරි. දැන් අපි පළවෙනි වර්ගයේ ගැටලු කියන්නේ සංකීර්ණ පත එකාකාරය හරි. ඊට පස්සේ බලමු මාතෘකාව ලියන්න. දැන් වෙලා තියෙන දැන් සිලබස් එකේ සඳහන් කරලා තිනවා සංකීර්ණ පත වර්ග කීපයක්. එතකොට එතන සියල්ලම නෑ. x සමානයි බිඳුවේදී මෙතන මේ y කණ්ඩාංකය x සමානයි බිඳුවේදී y 3 බෙදීම 2යි. එතකොට මේ පල්ලෙහායින් යන්න ඕනනේ. මෙතන පොඩි ප්‍රස්තාරේ චූටි වරදක් සිද්ධ වුණා. ඒක ආයි සකස් කරන්න වෙනවා මෙන්න මේ ටික. මේ පතේ පොඩි වැරද්දක් සිද්ධ වුණා මේ. එතකොට මේ මෙන්න මෙතන
මෙතන කණ්ඩාංකයේ ලකුණු කිරීම හරි මෙතන මේ x සමානයි බිඳුවේදී y 3 නෙවෙයි 3 බෙදීම 2 මම හිතන 3යි කියලා ලකුණු කරලා තියෙන්නේ මෙතන 3 බෙදීම 2. එතකොට පතේ ඉන්නේ කඩේරකින් මෙහෙම. හරි මේක තමයි පතේ ඉන්නේ මේකේ සමීකරණය x ධන 2y සමානයි 3. එතකොට ඒකේ මේ පැත්ත අතුල් පැත්ත. එතකොට පාට වෙන ටික මෙන්න මෙතනින් මෙන්න මෙහෙම ඇවිල්ලා මේ ටික මෙහෙම ඇවිල්ලා ඔන්න ওই ටික තමයි පාට වෙන්නේ. මෙතන පොඩි වෙනසක් කරගන්න ඕගොල්ලෝ කලින් රූපේ මෙන්න මෙතනින් යන්නේ මේක. එතන මේ ටිකයි මේ ටික කඩිරකින් හරි මේ පැත්ත ඔක්කොම කඩිරකින්. එතකොට මෙතන මෙතන අයිති නැති බව පේන්න ඕන. ඒ වගේම මෙතන අයිති නෑ. ඒ වගේ මෙතන අයිති නෑ. කොහොම යන්නේ? එතකොට මේ රේඛාව තනිකර කඩිරක්. එතන ආර් මේ අඳුරු කරව ප්‍රදේශයේ මෙන්න මේ ටික. දැන් මේ සිලබස් එකේ මේ පත වර්ග කීපයයි දක්වලා තියෙන්නේ. එතකොට ඒ වුණාට දැන් මේ වගේ පත ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සාමාන්‍ය දැනීමෙන් අඳින්නේ මේවා. ඒතර මේ වගේ පත පොඩි සරල පත විදියට සලකන්නේ. ඉතින් මේවා කෙනෙකුට නිකම්ම අඳින්න පුළුවන්කම තියෙන්න ඕන. හරි? ඒතර ඒක විෂය නිර්දේශයේ විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ මේ වගේ සරල පත වලට. ඊගාට ලියන්න සංකීර්ණ පත දෙක ආකාරය මාතෘකාව. සංකීර්ණ පත දෙක ආකාරය. අපි බලමු සංකීර්ණ පත දෙක ආකාරය කොහොමද හඳුනාගන්නේ කියලා. දැන් මම මේ ටික මකනවා. හරි ඒකට මම පළවෙනි උදාහරණය දෙනවා මෙහෙම ලියා ගන්න. පළවෙනි උදාහරණය z සමානයි දෙකරින i ධන ලැම්ඩා වාරයක්. දෙකරින i ධන ලැම්ඩා වාරයක් එක ධන i සංකීර්ණ පතය අඳින්න. සංකීර්ණ පතය අඳින්න. මෙහි ලැම්ඩා විචල්්‍ය පරාමිතියක් වන අතර z යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. z යනු විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවකි. එනයින් z මාපාංකයේ අවමගය ලබා ගන්න. එනයින් z මාපාංකයේ අවමගය ලබා ගන්න. හරි. එතකොට දැන් මේ සංකීර්ණ පත දෙක ආකාරය තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. මේක දිහා බලන්න පොඩ්ඩක් හොඳට බලන්න අවධානයෙන් ඉන්න. හරි? වෙන දේවල් කතා කරන්න එපා. අවධානයෙන් අහන් ඉන්න. මේ මම මේ කරන්නේත් ඕගොල්ලන්ට ලොකු උදව්වක්. මොකද යම් බැරි දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට ආයි පාරක් මේක බලන්න පුළුවන් වෙන තමයි මේ වැඩේ කරන්නේ. හරි? ඒක නිසා මේ ඒකට සහාය දක්වන්න. z සමානයි
දෙක ඍණයි දන්න ලැම්ඩා විචල්්‍ය පරාමිතියක් වාරයක් එක ධනයි. ඒතර ඕගොල්ලෝ දන්නවා දෙක ඍණයි කියන්නේ නියත සංකීර්ණ සංඛ්‍යාවක්. එක ධනයි කියන්නේ නියත ලැම්ඩා විචල්්‍ය පරාමිතිය නිසා මේ සෙට් එක වෙනස් වෙනවා. ඒතකොට Z වෙනස් වෙනවා. ඒතර Z කියන්නේ ගමන් කරනවා. ඒතර ලැම්ඩා විචල්්‍ය පරාමිතියක් නිසා. ඒතර මේ වගේ වෙලාවකදී අපි ගන්නවා Z සමානයි x ධන iy කියලා. xy කියන්නේ තාත්වික සංඛ්‍යා. අරගෙන මෙතෙන්ට එක දානවා. x ධන iy මේ පැත්තේ තාත්වික කොටස දෙක ධන ලැම්ඩා. ධන i වාරයක් අතාත්වික කොටස එන්නේ ලැම්ඩා ඍණ 1. බලන්න තාත්වික කොටස දෙක ධන ලැම්ඩා අතාත්වික කොටස ලැම්ඩා ඍණ 1. එතකොට මේකේ සමාන කරත හැකි තාත්වික කොටස් x සමානයි දෙක ධන ලැම්ඩා. එතකොට ලැම්ඩා සමානයි x ඍණ 2යි. මේක එක. ඊගාට අතාත්වික කොටස් සමාන කරත හැකි. අතාත්වික කොටස් සමාන කරොත් y සමානයි ලැම්ඩා ඍණ 1. එතකොට ලැම්ඩා සමානයි එක ධන y. දැන් 1 හා 2කින් ওই දෙක සමාන කරනවා. x ඍණ 2 සමානයි එක ධන y. y සමානයි x ඍණ 3. මේක තමයි පතේ. ඉස්සෙල්ලාම ওই විදිහට කාටීසිය සමීකරණය ගොඩනගන්න. තාත්වික කොටස් අතාත්වික කොටස් සමාන කරලා ලැම්ඩා අයින් කරාම මෙන්න පතේ. දැන් අපි මේක ඇඳලා Z වල මාපාංකය આવමගේ හොයන්න try කරමු. ඉස්සෙල්ලා මේ ටික කරන්න. දැන් අපි මේ පතය අඳිනවා. මේ පතේ අඳින්න මේ රේඛාව ඇඳනම් හරි. මම මෙතන මේ ටික මකලා ඒ රේඛාව අඳිනවා දැන්. හරි මේ ටික හරිනේ හැමෝම. y සමානයි x ඍණ 3 තමයි දැන් අඳින්න ඕන කාටීසිය සමීකරණය. ඒක බලන්න ඕගොල්ලෝ මේ විදියට. x iy අතාත්වික අක්ෂය තාත්වික අක්ෂය සංකීර්ණ මූලය. y සමානයි x ඍණ 3. y සමානයි x ඍණ 3 කියන්නේ x සමානයි මෙන්න මේ වගේ රේඛාවක්. y සමානයි x ඍණ 3. x සමානයි බිඳුවේදී y ඍණ 3යි. y සමානයි බිඳුවේදී x 3යි. මේ වගේ රේඛාවක්. මේක මත ඔයගොල්ලෝ p z සමාන x ධන iy දාන්න එක අනිවාර්යෙන් දාන්න ඕන. z වල මාපාංකය අහපු නිසා මේ OP දිග තමයි මාපාංකය z කියන්නේ. මෙහෙන් ලියන්න මාපාංකය z සමානයි OP.
තන මාපාංග ඉසෙට් අවමාගය අපි දන්නෝ දැන් මෙතනින් ඇණයක් ගහලා රබර් පටියක් කරා මේක දිගේ තිය ආවොත් අවම දිගේ එන්නේ මේ දුරින් OQ මේ OQ ගණනය කරගන්න ඕන. ඉතින් මේ කෝණේ අපි θ කියලා හිතුවොත් 3 sin θ තමයි මේ දිග 3 sin θ 3 sin θ. එතකොට θ කෝණය හොයාගත හැකි ඔයගොල්ලන්ට tan θ කියන්නේ සම්මුඛ පාදය 3යි බද්ධ පාදය 3යි. tan θ කියන්නේ 1යි. θ කියන්නේ π බෙදීම 4යි. එහෙනම් 3යි sin π බෙදීම 4 3 බෙදීම මූල 2යි. එහෙනම් ඉසෙඩ් වල මාපාංකයේ අවමාගය 3 බෙදීම මූල 2යි කියලා ඔයගොල්ලන්ට ওই විදිහට ලබා ගන්න පුළුවන්. ඉක්මනට හදාගන්න. ඊගා මං හිතන්නේ ඊගාව ගාන 8 වෙනි ගාන 3 වෙනි ගාන නේ දෙවෙනි ගාන දෙවෙනි ගාන ලියන්න. දෙවෙනි ගාන මෙහෙමයි z සමානයි 1 ඍණ 2i වාරයක් 1 ඍණ 2i ධන ලැම්ඩා වාරයක් 2 ඍණ 3i සංකීර්ණ පතේ අඳින්න මෙහි ලැම්ඩා විචල්්‍ය පරාමිතියක්ද z විචල්්‍ය සංකීර්ණ ලක්ෂයක්ද වේ. z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවක්ද වේ. z විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවක්ද වේ. එනයින් මාපාංක 2යි z ඍණ 1 ධන i මාපාංක 2යි z ඍණ 1 ධන i අවමාගය ලබා ගන්න. 2යි z ඍණ 1 ධන i අවමාගය ලබා ගන්න. මාපාංකේ හරි රයිට්. ඉස්සෙල්ලාම මේක කාටීසිය සමීකරණයට ගොඩනගන්න. ඉක්මනට කරන්න ඒක. z සමානයි x ධන iy xy තාත්විකයි x ධන iy සමානයි තාත්වික කොටස වෙන්නේ 2 ලැම්ඩා ධන 1 ධන i වාරයක් අතාත්වික කොටස එන්නේ ඍණ 3 ලැම්ඩා ඍණ 2 තාත්වික කොටස සමාන කරෝතින් x සමානයි 2 ලැම්ඩා ධන 1 අතාත්වික කොටස් සමාන කරෝතින් y සමාන ඍණ 3යි ලැම්ඩා ඍණ 2. එතකොට මෙතනින් ලැම්ඩා උක්ත කරොත් 3යි ලැම්ඩා සමානයි ඍණ වාරයක් y ධන 2 1 2කින් බෙදුවා 3ෙන් බෙදුවා.
තොර මේක දෙක මෙතනින් ලැම්ඩා උක්ත කරොත් x ඍණ 1 බෙදීම 2 මේක 2 1 1 හා 2කින් x ඍණ 1 බෙදීම 2 සමානයි ඍණ වාරයක් y ධන 2 බෙදීම 3 3යි x ඍණ 3 සමානයි ඍණ 2යි y ඍණ 4 3යි x ධන 2යි y ධන 1 සමානයි බිඳුව. කාටීසියානු සමීකරණය ඔය විදිහට ගොඩනගා ගන්න ඕගොල්ලෝ. කාටීසියානු සමීකරණය ගොඩනගා ගන්න විදිහට. දැන් ඕගොල්ලෝගේ පතය අඳින්න පටන් ගන්න කාටීසියානු සමීකරණය අඳින්න ඕන. ඒක අඳින්න ඉක්මනට. මේ ගත්ත කාටීසියානු සමීකරණය මේට අදාළ ප්‍රස්ථාරය අඳින්න. මම මේ ටික මකලා මේකේ පතේ අඳිනවා. පතේට එන්නේ 3x ධන 2y ධන 1 සමානයි බිඳුවනේ. දැන් මේක පතේ ඇන්දොතින් මෙහෙමනේ එන්නේ. x iy අතාත්වික අක්ෂය තාත්වික අක්ෂය සංකීර්ණ මූලය. දැන් බලන්න පුතේ මෙතන x සමානයි බිඳුව දැම්මොත් y ඍණ භාගයයි. y සමානයි බිඳුව දැම්මොත් x ඍණ 3න් 1යි. එතන මේ ලක්ෂ දෙක යා කරමින් මෙහෙම තමයි පතේ එන්නේ. ඒකේ කාටීසිය සමීකරණය තමයි මේ. එතන මේ පතේ මත z සංකීර්ණ සංඛ්‍යාවක් p z සමාන x ධන iy කියලා ඔයගොල්ලෝ සටහන් කරන්න. හරි. එතකොට අපෙන් අහලා තියෙන්නේ මොන මාපාංකයද කියලා ඊගාවට බලමු. අපෙන් අහලා තියෙන්නේ 2z ඍණ 1 ධන i වල මාපාංකය. හරිද? එතකොට ඕගොල්ලෝ මේකෙන් දෙකක් පිටට ගන්න. සංකීර්ණ සංඛ්‍යාවේ ඇතුලෙන් දෙකක් පිටට ගත්තොත් z ඍණ මම ඇතුළට කොටු වරහනක් දාන්නම් 1 ධන i බෙදීම 2 ওই විදියට එනවා. ඒකේ මාපාංකය. ඒතර ගුණිතයක මාපාංකයේ මාපාංක වල ගුණිතයට සමානයිනේ දෙක වාරයක් මාපාංක z ඍණ භාගය ධන භාගයයි i. මේක දෙක වාරයක් මෙන්න මේ ටික මේකේ අදාළ ලක්ෂ්‍ය අපි මෙතන ලකුණු කරන්න ඕන. මොකද්ද මේ ලක්ෂ්‍ය? මේක බිඳුව කරාම එතකොට z සමානයි භාගය ධන භාගයයි i. එතකොට මෙතන දෙක ඉලක්කම පිටට ගන්න නැතුව ඒව කරන්න එපා. එහෙම අරගෙන ගන්න. z සමානයි භාගය ධන භාගයයි i කියන්නේ x කණ්ඩාංකයේ